තෙරුවන් සරණයි. ආයතනවල උපතයි. ආයතන නිරෝධය නිවනයි. සලආයතන නිරෝධෝ නිබ්බාන. ඇත්තටම මේ කියන කතාව මේ සම්මුති ලෝකයේ කතා කරන උප්පත්තිය සහ මරණය මේ සිත ශරීරය මේ සිත ශරීරයේ වෙන්වීම සම්මුතිය තුළ මරණය කියන කතා කරනකොට මෙයා මැරිලා දැන් මේ ශරීරයෙන් වැඩක් නැහැ. මේක එක්ක ආදාහනය කරන්න ඕනේ, පුච්චන්න ඕනේ. එක්ක මේක වල්ලා දාන්න ඕනේ. ඒ කියන්නේ දර කොටයක් විදිහට ශරීරයට එතකොට කතා කරන්නේ. ඒ සම්මුතියේ කතාව. ඇත්ත. එතන තියෙනවා ලොකු ගැඹුරු අර්ථයක්. ඒ කියන්නේ මේ හිත නැති කය පළක් නැහැ කියන එක. කකුලට හිතන්න බෑ, අතට හිතන්න බෑ, ශරීරයට හිතන්න බෑ. එතකොට මේ මරණය පනවන්නේ සිතේ මරණයක්. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ හැම මොහොතෙම මේ සිත ඇති වෙනව නැති වෙනව. උපාද ධම්මිනෝ වය ධම්මිනෝ තිතත්ත අනතත්ත පඤ්ඤායති. ඇති වෙන නැති වෙන තැන ස්ථිතියක් පනවන්න බෑ. මේක වේගවත් කතාවක්. මේ සිත කියන කතාව. උපමා විදිහට වැස්ස වහිනවා, ඉර පායනවා, ගඟ ගලනවා, අවුව පායනවා. දැන් මේ කතාවල බැලුවොත් වහින වැස්සක් නැහැ. ඇල්ලුවොත් අහුවෙන්නේ තෙතගතියක්. අතට වැටෙන්නේ වතුර බින්දු ටිකක්. නමුත් ඒක අපි පනවනවා. වැස්ස වහිනවා, ගඟ ගයනවා. ඇල්ලුවොත් අහුවෙන්නේ වතුර ටිකක්, තෙතගතියක්. නමුත් අපි කියනවා ගඟ ගලනවා. ගඟ කියන්නේ වතුරද? මේ සම්මුතිය ප්‍රඥප්තිය හඳුනා ගන්නවා. දේදුන්නක් හිතට උපමා කරොත් මේ දේදුන්න කියන්නේ ජල වාෂ්ප, පිනි බින්දු. ඉර එළියට පරාවර්තනය වෙලා අපිට ලැබෙන වර්ණ හතක්. අපේකට කියන දේදුන්නක් කියලා. හැබැයි දේදුන්නක් අල්ලන්න පුළුවන්ද? අතට අහුවෙන්නේ ජල වාෂ්ප. දේදුන්න කියලා හේතු තියෙනකොට තියෙනවා, නැති වෙනකොට නෑ. අර ආලෝකයක් ගසක් නිසා ඇති වෙන සෙවණැල්ල බලන්න. සෙවණැල්ල අල්ලන්න පුළුවන්ද? මේ සෙවණැල්ල ආලෝකයට ඇතිත් නෑ, ගසට ඇතිත් නෑ. හේතු නිසා හටගෙන හේතු නැතිනකොට නැති වෙලා යනවා. මේ තමයි සිත. සිත කියලා දෙයක් නැහැ. ඇත්ත කතාව මේ උපමා වලින් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. ඒකත් හට ගන්නව නැති වෙනවා. පවතින දෙයක්වත් නැහැ. මේ සිතක් කියන එකක් පනවන්නේ කොහොමද?
පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට සම්මුති ප්‍රඥප්ති මුකුත් නැහැ. අපි නිතරම කියනවා. ඔබට අහන්න ලැබෙවි. ඒ පුංචි දරුවා මේ ලෝකෙට ඉපදෙනකොට මුකුත් දන්නේ නැහැ. අම්මා තාත්තා ඉරහඳ මුකුත්ම දන්නේ නැහැ. ශබ්දයක්වත් අඳුරන්නේ නැහැ. නමුත් බාහිරින් නේද මේ එක හැඩතල එනකොට අම්මා කියනකොට අම්මා කියලා ඒ හැඩතල එනකොට නිතරම ශබ්ද දානකොට ඒ දෙක එකතු වීම සබාදාමේ නිර්ණායකයක්. හැඩතලයට ශබ්දේ එකම මොහොතේ එකම හැඩතලයට එකම ශබ්දය. නිතර දැනීම තුළයි අම්මා කියන සිත පහළ තියෙන්නේ. නාමේ ශබ්දේ එහෙමන හරහා ඇවිල්ලා තියෙන්නේ. ඒතට රූපේ හැඩතලයක්. ඒ හැඩතලයට එකම ශබ්ද දැනීම. දැන් මේ පුංචි දරුවා ඇමරිකාවේ ගිහින් තිබ්බොත් දෙමාපියෝ ගාව ඕ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. මේ පුංචි දරුවා ඉන්දියාවේ ගිහින් තිබ්බොත් දෙමළ භාෂාව කතා කරයි. මේ පුංචි දරුවා ඉපදුණු ගමන්ම චීනේ දෙමාපියන්ට බාර දුන්නොත් මේ පුංචි දරුවා චීන් ගා චීන භාෂාව කතා කරයි. ඒ කියන්නේ ඒ තැන ශබ්දේ හැඩතලයට දෙන එක. ඒක තමයි භාෂාව. ඉතින් ඒක සත්තු ගාවක් තියෙනවා. බලන්න මේ කුරුල්ලෙක් ඒ හැඩතලයට ඒ ශබ්දය දෙන හැටි. ඒතර පැටිය දැනගන්නවා දැන් මෙතන අවදානවා. මේ අම්මා කෑ ගහන්නේ. මේ වගේ වෙලාවක. ඒක එතනත් ඒ භාෂාවක් තියෙනවා. සංනිවේදනයක්. හැඩතලයට ශබ්දයක් එකතු වීම. ඒ නිසා හටගත්ත සිතක්. ඒක හරි පුදුම කතාවක්. මෙතන ආත්මීය කතාවක් නෑ. සබදාවක් පමණයි. පවතින සිතකුත් නෑ. සබදාවක් පමණයි. හැබැයි මේක තේරුම් ගන්න හරි අමාරුයි නේද? දැන් මෙහෙම අපි කතා කරනකොට ඔබට තියෙන ගැටලු බලන්න අපි දැන් මේ කාටද කතා කරන්නේ? මේ සමාජයට. මේ සමාජයට මේක තේරෙන්නේ නැහැ කියන්න බෑ. තේරෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ බලන්න ඔබ හරි කාර්යබහුලයි. පුංචි කාලේ ඉඳන් පහේ ශිෂ්‍යත්වය O level A level ඊට පස්සේ කැම්පස් එක ඊට පස්සේ උපාධියක් ඊට පස්සේ රැකියාවක් ඊට පස්සේ කද්දෝ තරගයක් දුවලා මනුස්සයා හති වැටිලා ධර්මයක් මොකුත් නැහැ මැෂින් එකක් වගේ ඒකද මේ සමාජය එතනද මේ සමාජය තියෙන්නේ ඉතින් මේ සමාජය හඳුනා ගන්න ඕනි අපි කතා කරන කාරණාව පරම සත්‍යය පරමාර්ථ සත්‍ය මේ ලෝකේ ඇත්ත ගැන කතා කරන්නේ ඇත්ත දැනගන්නත් වෙලාවක් නැහැ 100ක් නැහැ හරිම අවාසනාවන්ත සෝචනීය සිද්ධියක් ඒක මේ තරම් සත්‍ය පෙනිපෙනී තියෙද්දි අපි අන්ධකාරයේ යතපත ගන්නවා ඒ විද්‍යා ලෝකයේ පහළ වෙලා තිබුණත් අපිට පින නැහැ. ඒ සත්‍ය දකින්න. ඔබ වීරිය කරන්න. උත්සාහ කරන්න. සත්‍ය දකින්න. මහ වීරියක් ඔබ ඇති කරගත්තොත් ඔය සියලුම කටයුතු මැද්දේ ධර්මයේ සත්‍ය දකිමි සත්‍යයට හිත තබමි ඔබට පුළුවන් සියලු කටයුතු කරන්න කිසි ගැටලුවක් නැහැ එදිනෙදා කරන කටයුතු ඒ විදිහටම කරනවා ඔබ සත්‍ය දකිනවා ඔබ රැවටිලා නැහැ මායාවකට කොටු වෙලා නැහැ හැබැයි මේ සමාජ රැල්ලට අසු වෙලා යන අයට බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ වයසට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් නැහැනේ එතකොට දන්නවා මරනවා කියලා. මරණ සංඥා වෙනවා.
ඇයි හැම රැලි වැටිලා දත් ඇලිලා. දැන් ශරීරේ වයෝවෘද්ධ වීගෙන යනකොට අන්න සත්‍ය හොයන්න ගන්නවා. දැන් සත්‍ය හොයාගන්න පුළුවන්ද? කාලය ගෙවිලා ගිහිල්ලා. ඔබ හිතන තරම් සරල කතාවක් නෙමෙයි මේක. අතිශයින් ගැඹීර කතාවක්, ගැඹුරු කතාවක්. අපි බොහෝ වෙලාවට ඉන්නේ දෘෂ්ටිගත වෙලා. සමාජ සම්මුති ප්‍රඥප්ති වලට කොටු වෙලා, මායාවන් වලට හස් වෙලා. ඉතින් අපි අන්ධයි. සැබෑ ලෝකයේ අන්ධකාර ජීවිත ගත කරන බෞද්ධයින්ට කුමන පිළිසරණක්ද? හැම ආගමකම මේ ලෝකේ මවලා තියෙනවා. දෙයියෝ මවනවා. ඇත්තටම සබහාදහම ගැන කතා කරන්නේ බුදුදහම තමයි. අපිට හමු වෙන්නේ නැහැ වෙනත් මේ ආගම් වලවත් එහෙම කතාවක්. මේ ධර්මතාවය. මේ ධර්මතාවයේ සත්‍ය ධර්මතාවයේ ආගමකට අයිති නැහැ ඇත්තටම. සත්‍ය සොයන්නට හම්බ වෙනවා. කුමන ආගමක හිටියත්. ආගම තියෙන්න ඕනේ අපේ සංස්කෘතිය, අපේ උපන් සාතිකේ ආගම. අපේ මේ සමාජ රටාව පැවැත්ම සඳහා ආගම අවශ්‍යයි. පායට බිය ඒව තියෙන්න ඕනේ. නැත්නම් මිනිස්සු වැරදි කරනවානේ. බය නැති වෙනවනේ වැරදි කරන්නේ. නමුත් මිනිස්සු අසරණයි. හැමෝම අසරණයි. සත්‍ය දැනගන්න තාක් හැමෝම අසරණයි. සත්තු වගේ. සත්තු කෑම හොයනවා. සත්තුන්ටත් මනුස්සයට වගේමයි. දරුවෝ හදලා ඇසට ගිහලා මැරලා යන එක සත්තුන්ගෙත් කරනවා. මනුස්සයත් ඒකමයි වෙන්නේ. බොහොම ටික දෙනයි මේ සත්‍ය ගවේෂණය කරන්නේ. අවබෝධ කරගන්නේ. අපිට කොච්චර වැඩ තිබුණත් මේ සත්‍ය ගැන මොහොතක් සිහියෙන් වලින් දකින්න උත්සාහ කරන්න ඕනේ. එය තම තමන්ට කරගන්න යුතුකම. කවුරුවත් හැමදාම ඉන්න අපාය නෙමෙයි. හැමෝම දවසක සම්ගන්නවා. ඉතින් සත්‍ය නොදැනම මරනවා කියන්නේ අන්ධයෙක් වගේ ඉපදෙලා අන්ධයෙක් වගේ මරනවා. එනිසයි මේ පරම සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ. ඒ සත්‍යයේ ධර්මතාවය මේ ලෝකයේ තියෙන ධර්මතාවයක්. ඔබ කුමන කටයුත්තක් කරත් කුමන වෘත්තියක නෙලනත් සත්‍යයට තබා ගන්න ඕනේ. සත්‍ය ඔබට ඉතාම වැදගත්. ඒ පරම සත්‍ය අවබෝධ වුණු කෙනෙක් හරි සරලව එදිනෙදා කටයුතු කරනවා. ඒ කෙනාට වැඩි ඇත්තටම ඇලෙන ගැටෙන හේතු නැහැ. යමකට ඇලිලා ඒ මැත්තේ නැහින ගතියක් නැහැ. යමකට ගැටිලා ඒ මැත්තේ නැහින ගතියක් නැහැ. ධර්මයේ අවබෝධ වුණු කෙනෙක් ධර්මයේ අවබෝධ නොවුණු කෙනෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. ධර්මයේ අවබෝධ වුණු කෙනෙක්ට මේ කිසිම පේන දැනෙන ඇහෙන කිසි දෙයක ඇත්තට මේ කෙනාට සත්‍ය දකිනවා කිව්වොත් තමයි හරි. ඒ කෙනා සත්‍ය දකින හැම දෙයකම. එහෙම බාහිර එහෙම නම් තියෙන ඒවා බාහිර නැහැ. අඹ ගහ නා ගහ නුග ගහ කියලා අපි කිව්වට එතන තියෙන හතරමහා භූත ධාතු ස්වභාවයක් විතරයි. මේ ගෙදර අඳ මුපුටු මේස අල්මාරි දොරෙදි ඔය සේරම ඔය ගෙදර නිවස ගිනි ගත්තොත් ඔක්කොම ගිනි කරගන්නවා. අලු වෙලා නැති වෙලා යනවා. එහෙනම් ඇත්තටම මේවා පවතින දේවල් නෙමෙයි. පදාර්ථ සියල්ලම එකම කතාවක් අපිට කියනවා.
ඒ සත්‍ය ඊටම වැදගත් අවබෝධ කරගන්න එක. ඔබ හිතයි අපිට ඕවා මොනවටද අපි මේ හොඳට කාලා බීලා ජොලියේ ඉන්න ඕනි. ඔබ හිතයි අපි රස්සාවක් කරලා මුදල් ටිකක් වැඩියෙන් වාගෙන ගෙවල් දොරවල් හදාගෙන එහෙම හිතයි. ඒ ඔබේ සිත බොළඳයි. ඔය තමයි බොළඳ සිත. ධර්මය අවබෝධ වුණ කෙනෙක්. ඇත්තටම ඔය ගින්න පත්තු වෙන්නේ නැහැ. ආශාවත් ගින්නක්. රාගදේශමෝ ගින්නක්. ඒ ගින්න නිවීම සත්‍ය අවබෝධ වීම තුළනේ සිද්ධ වෙන්නේ. ඒ ගින්න නිවීමයි චතුරාර්ය සත්‍ය දේශනාව තුළ ඔබට දකින්න ලැබෙන්නේ. මේ සිතේ සත්‍ය දකිනකොට පෙර මතකයේ පුංචි කාලේ අර දාපු දත්ත තමයි ඇත්තටම අලුත් සිතක් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. දැන් අපිට සිත් පහළ වෙන්නේ පෙර මතකයේ නිසා, අතීත සංඥා නිසා. දැන් මේ පොත දකින සිත එන්නේ පොත කියන එකක් අපිට කලින් අපේ දත්ත වලට එකතු වෙච්ච නිසා. දැන් රූපේ එනකොටම නාමයේ සී වෙනවා. පොත කියලා සිත පහළ වෙනවා. ඇත්තටම පොත දකින හිත නෙමේ විත්තිය දකින්නේ. ඒක එතනම ඇති වෙලා නැති වෙනවා. විත්තිය කියන සිතත් පෙර අතීත සංඥාවක්. අපිට අපේ මතක ගබඩාවේ තියෙනවා විත්ති කියන දත්ත. අපිට නොදන්න භාෂාවකින් අපිට කවුරුත් බැන්නට අපිට කේන්ති යන්නේ. ඇයි අපි දන්නේ නැහැ මොනවද කිව්වේ කියලා. නමුත් මේ භාෂාවේ වචන ටිකේ තේරුම දැනගත්තොත් තමයි ඒකට වටිනාකමක් ඇති වෙන්නේ. අන්න සංඥාවේ පෙර අතීත සංඥා නිසා අනාගත සංඥා සකස් වෙනවා. නමුත් අතීත සංඥාව අනාගත සංඥාවත් අතීතනාත්ව ගම්මීයන පටික්කං කියනාගතං පච්චුප්පන්නං චේදම තතත්‍ර විපස්සති කියනකට ඒ අතීත මේ මොහොතේ අතගන්න සිතත් අතීත සංඥාවක්මයි. පුරාණ විදම් බික්කවේ කම්මං වදාමි. පුරාණේ කනවා කිව්වොත් හරි අතීතේ තමයි අපි ජීවත් වෙන්නේ. ඊගාවට උපදින සිතත් අතීත ඒ සිත එනකොටම අතීත ආයිති වෙන්නේ. අපිට වර්තමානයේ හම්බ වෙන්නේ අන්න ශුන්‍යතාවය. වර්තමානයේ හම්බ වෙන්නේ නැහැ. බාහිර සත්‍යයක් නැහැ. අපි දකින්නේ සියරම සිතුවිලි. අපේ හිතේ තියෙන දේ අපි බාහිරින් හොයන්නේ. ඒතර සිතුවිලි වල සත්‍යකුත් නැහැ. සිතුවිලි වල පොතක් තියෙන්න පුළුවන්ද? සිතුවිලි වල පොත් කියලා දෙයක් නැහැ. ඒක ඇත්ත ලෝකේ දකින හීනේ වගේ. බාහිරත් පොතක් නැහැ. එතන අතරම පොතටයක් විතරයි. පොත කියලා දෙයක් දැන් කොහෙවත් නැහැ. අන්න ක්‍රියාසිත අවබෝධයෙන් මිදිලා සංගීතේ නිබ්බිදාය. අවබෝධයෙන් නිවන් දකින්න. ශුන්‍යද චේතෝ විමුක්තිය කිව්වේ මෙන්න මේ සත්‍ය දකින කෙනාට නිමිත්ත පොත කියන නිමිත්ත නැති වෙන අනිමිත්ත සමාධියක් වෙනවා. දකින හැම සිතම මේ විදිහට සත්‍ය දකිනවනම් අන්නේ එනේන හැම අරමුණකම සත්‍ය දකින සමාධියක් වෙනවා. සවිතක්ක සවිචාර සමාධියක් වෙනවා. අන ලෝකෝත්තර භූමි සමාධිය. ඒ තුළ කිසිවකට ඇලෙන ගැටෙන නැති රාග දේශ මොහ ප්‍රහීන වෙන ස්වභාවය ඔබට දකින්න ලැබෙයි. ඒ තුළයි එනේන හැම සිතෙම මිදීම තුළයි ඇත්තටම ලෝකෙන් මිදිලා කාම භූමිය දෙයක් බාහිර තියෙනවා නම් ඒ දෙයට ඇලෙන ගැටෙන එකයි කාම භූමිය. දෙයක් තියෙනවා කියන ඒ රූපේ පෙනීමමයි රූප භූමිය. අයි පොත කියලා රූපයක් ඔබට තියෙනවා. ඒක බාහිර නැතුණත් හිතක තියෙනවා. අන්න අරූප භූමිය. අරූප භූමිය බාහිර තියෙනවා කියලා ගත්තොත් එතන රූප භූමිය. ඒ නිසා මට ගන්න සැප දුක කාම භූමිය. හැබැයි බාහිර එහෙම දෙයක් නැහැ මේ සිතමයි කියන සිතුවිල්ල දකින්න තැන තියෙන අරූප භූමිය. අරූපේ තුලත් පොතක් තියෙනවා. රූපේ තුලත් පොතක් තියෙනවා. අරූප භූමිය රූපේ නැහැ. රූප භූමිය තුල ඔබට රූපේ හම්බ වෙලා. නමුත් අරූප භූමිය තුල ඔබට රූපේ නැහැ. රූපේ නැති වුණත් එතන තියෙනවා කම්පන චංචන සංඥා. එතන
සියල්ල නැති වෙලා නැහැ. අරූපේ හඳුන ගන්න ඕනි. දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා නම් තියෙනවා කියන දැනීමක් තියෙනවා. බාහිර පොත් කියලා දෙයක් නැති බවත් මේක සිතුවිල්ලක් කියලා දකින තැනත් ඒ දේ නැති වෙලා නැහෙනේ. අරූපේ හේවණල්ල වගේ. අරූපේ ඡායාව හේවණල්ල වගේ. එහෙම කියන්න පුළුවන් කමකුත් නැහැ. අර මේක දකින්න ඕනි නුවණින්ම. බාහිරට නොවන තැනත් බාහිරට නොගියත් ඒක සිතක දෙයක් තියෙනවා කියලා ගන්න තැන අරූප භූමියේ තියෙනවා. අපිට මේ දුක ඇති වෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත නිසාමයි. ඒ නිසාම ඇලෙන ගැටෙන දුක තියෙන්නේ. හැබැයි බාහිර දෙයක් තියෙනවා කියන ඒ අදහස තුළමයි රූප භූමිය තියෙන්නේ. හැබැයි ඒක බාහිරත් නෑ හිතේ තියෙනවා කියලා ගත්ත තැනයි අරූපේ තියෙන්නේ. බොහොම පරිස්සමින් දකින්න ඕන තරම්. මේ රූප භූමියත් කාම භූමියත් අරූප භූමියත් මේ තුන් භූමියම මිදෙන සත්‍ය දකින්න කෙනා ශුන්‍යතාවයට එන මධ්‍යම ප්‍රතිපදාවට එන තැනයි. මේ සත්‍ය දකින්නකොට මේ සත්‍ය ඥානෙ කියන කෙනාටයි යථාභූත ඥානෙ තියෙන කෙනාටයි මේ සත්‍ය පේන්නේ. පොත කියලා දෙයක් සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ නැහැ. පොතෙන් සම්පූර්ණයෙන්ම මිදිලා. හැබැයි දෙයක් නැද්ද? නැත් දෙයක් තියෙනවා. ඒ දෙයක් තියෙනවා. අයි නැහැ කිව්වත් වැරදි, තියෙනවා කිව්වත් වැරදි. හේතු නිසා හටගෙන ඒක නැති වෙනවා. අන්න හේතු තියෙනකොට හටගෙන හේතු නැතිවෙකට නැතිවීම තුලයි Nirodhe තියෙන්නේ. ඒ තුල Nirodhe යනකොට බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් එතන සමුදේ. දෙයක් හට ගැනීම. ඒ නිසා හටගන්න සැප දුක්ඛ ඒ හටගන්න ඒ දෙයට ඇලෙනවා ගැටෙනවා කියන තණ්හාව ඇතිවීම ඒ නිසා හටගන්න දුක සත්‍යය. හැබැයි එහෙම දෙයක් නැති බව අවබෝධ වීමයි Nirodhe. ඒ දැකීමයි Nirodhe සත්‍ය දැකීම. ඒ දැකීමම තමයි මාර්ගයේ සිතට සත්‍ය පෙන්වීම මාර්ගය. ඒ තුළ සිද්ධ වෙන සිත සත්‍ය දකින්න සියල්ලේ මිදීමයි Nirodhe. දකින්න ඕනේ අපි මේ නුවණින්ම මේ කාරණා. මේ සත්‍ය දකින්න කෙනාට ඇත්තටම ප්‍රථම නිබ්බාන සූත්‍රයේ ඊටාම පැහැදිලි කරන්නේ බුදුන් වහන්සේ ඒ සත්‍ය දකින්න කෙනාට ස්වභාවය. ඒ තුළ අතිබික්කවේ තදායතන නෙත් ඒ කියලා ඒ පැහැදිලි කරන කාරණාව අතිබික්කවේ තදායතන න පඨවි න ආපෝ න තේජෝ අතිබික්කවේ තදායතන යත්තනේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤායතන න විඥානං ආයතන න ආකිඤ්ඤායතන න සනන සංඥායතන නායං ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්තිම සූර්යෝ తත්‍ර පාහම් බික්කවේ න ආගතින් වදාමි න ගති න ත්‍ිති න චුතින් න උප්පත්තින් අපතිට්ඨං අපවත්තං අනාරම්මන මේ වේතං ඒ සේවනේතා දුක්ඛසාති. දැන් මේ ශුන්‍යතාවයේ සත්‍ය දකින්න කෙනාට හම්බ වෙනවා. බාහිරත් දෙයක් නැහැ. සිතෙත් දෙයක් නැහැ. බාහිරත් මිදලා, රූපෙනුත් මිදලා, නාමෙනුත් මිදලා. මේ සිත අනිදස්සන විඥානයම නැත්තම් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති එත් දීගන්ත රස්සං වානාතුලං සුභසුභ එත්ත නාමංච රූපංච එත්තං උපරුජ්ජති කියලා. අර කේවට්ට සූත්‍රය තුළ පෙන්වන කාරණය.
කේවට්ට පුත්‍ර සාති භික්ෂුවට බුදුන් වහන්සේ දේශනා කරනවා. මරණින් මත්තේ යන විඥානයක් ගැන මම කියලා තියනවාද? ඒ සාති භික්ෂුවට ඒ දෘෂ්ටිය ඒ දුරු කරන්න බුදුන් වහන්සේ දේශනා කරන සූත්‍රය කේවට්ට සූත්‍රය. විඥානයේ අනිදස්සන වන තැන දර්ශනපතයක් නෑ. පතිත වෙන්නේ නෑ බාහිරට. සත්‍ය දකින කෙනාට ඒක සිද්ධ වෙන්නේ. ඒ කෙනාට අනන්ත සබ්බතෝපබං අනන්තය දක්වා මේ ආලෝකයේ විහිදෙන තැන. ආලෝකේ පතිත වුණොත් තමයි දෙයක් හම්බ වෙන්නේ. බාහිර දෙයක් හම්බ වෙන්නේ දෙයක් තියෙන. අර පතිත වුණොත් බාහිරට සිත පතිත වෙන්නේ නැති බව පෙන්වන්න තැන. විඥාන අනිදස්සන අනන්ත සබ්බතෝපේ තාපෝච පඨවි තේජෝ වායෝ නගරති. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් එතන හම්බ වෙන්නේ නැහැ. ඒ සිතට. ඒත් දීඝ සංවානාතොල සබන දීඝ කොට හීනි මහත අන්තවල කිසිම දෙයක් ඒ සිතේ පිහිටන්නේ නැහැ. එත් නාමංච රූපංච තේතං උපරුජ්ජ නාම රූප කියලා දෙයක් නැති තැන උපරුජ්ජන්නේ වෙන තැන සත්‍ය දකින්න තැන. විඤ්ඤාතේන නිරෝධේන තේතං විඤ්ඤාණය නිරෝධයෙන් සියල්ලම නිරෝධලා යනවා. ඉතින් මේ තැනම තමයි ප්‍රථම නිබ්බාන සූත්‍රයේත් ගන්නෙ. අති භික්ඛවේ තදායතන. එහෙම ආයතනයක් තියෙනවා මහණෙනි කියලා කියන්නේ මේ හත්වෙනි ඉන්ද්‍රිය කියලා ආයතනයක් කියලා අපි කතා කරන්නේ ආයතනයේ ඇස ආයතනය. කන ආයතනය. සලආයතන කියලා කතා කරන ආයතන හයක් ගැන. චක්ඛායතන, සෝතායතන, ගහන ආයතන, ජීව ආයතන මේ විදිහට කායායතන, මන ආයතන කියලා ආයතන හයක්. නමුත් මේ සියල්ලම විඥානයේ සිත් හයක් වගේ. රූප විඥාන, ශබ්ද විඥාන, අරිර සිත් හයක් පහළ වෙනවා වගේ. රූප ලෝකයක් තියෙනවා, ශබ්ද ලෝකයක් අපිට තියෙනවා, ගන්ධ ලෝකයක් අපිට තියෙනවා, රස ලෝකයක් අපිට තියෙනවා. නමුත් මේ ලෝක හයෙම හරියට උපදිනවා වගේ මේ ලෝක ඉපදිලා නැති වෙනවා වගේ. ශබ්ද ලෝකේ හටගත්තනම නැති වෙලා උත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙරනොති වීම හටගත්තා. හේතු තියෙනකොට හට ගන්නවා, හේතු නැතිනකොට නැති වෙනවා. හරිනේ අර කණ්ණාඩියකට මේ ඇල්ලුවාම මේ ලෝකෙ පේනවා වගේ. කණ්ණාඩිය වැවුවාම ලෝකෙ නැහැ. ඉතින් ඒකම තමයි අපිට මේ ඇත්ත ලෝකෙ පේන්නේ. ඇත්ත ලෝකෙ අපිට පේන එක හරිනේ කණ්ණාඩියක් වගේ මේ S2. S2 ඇරි හැම පේන S2 ගාම නැහැ වගේ. ඔබ මේ පැත්ත බලනවා මේ පැත්ත මේ පැත්ත බලනවා මේ පැත්ත එක හිතක් අර පැත්ත බලනකොට තව හිතක් උඩ බලනකොට ආහස පේනවා දිම් බලනකොට පොළොව පේන එක හිතක් මේක තව හිතක්. එකකට එකක් සම්බන්ධයක් නෑ ස්කන්ධ වෙනස්. හැඩතල වෙනස්. හැබැයි ඒකත් ඇතුළේ නැති වෙලා යනවා. ඒක දකින්න ඕනේ නුවණ ඕනේ. සත්‍ය දකින්න කෙනා. හැබැයි මේ සියල්ලකම මිදුණු තැනත් ඇත්තටම ඒ සත්‍ය දැකීම තුලක් තියෙනවා නේද දැකීමක්. අන්න ආයතනයක් වගේ පෙන්නනවා. ආයතනයක් පනවනව නෙමෙයි. නමුත් එතන ආයතනික ක්‍රියාවලියක් තියෙනවා. ඒක අතිබික්ක වේ තදායතන කියන්නේ. එහෙම ආයතනයක් තියෙනවා මාන්නේ කියන්නේ. නමුත් ඒක තියෙනව නෙමෙයි. නමුත් එතන ආයතනික ක්‍රියාවලියක් තියෙනවා. නොදකින ක්‍රියාවලියක්. ඒ සත්‍ය දකින කෙනා ලෝකේ රැවටීම මේ ලෝකයා දකින දැකීමෙන් මිදීමේ ක්‍රියාවලිය. ක්‍රියාසිත කිව්වත් නෙවෙයි. යත් නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක් නැහැ මානෙනි එතන. මේ කතා කරන්නේ මේ මිදෙන තැන ඇතිවන ඒ ක්‍රියාසිත ගැන. මේ කතා කරන්නේ ආයතන හයම මිදුණු තැනත්. එතනත් ඒ ආයතනයක ක්‍රියාවලියක් මේ පෙන්නන්නේ. ආයතන හයම මිදිලා. මේ නිරෝධේ. මේ ශාන්ත සෝයට පත්වන තැන. ආයතන වලින් මිදුණු තැන ලෝකෝත්තර භූමිය තුලයි මේ කතා කරන්නේ. ආකාසඤ්ඤායතන කියලා දෙයක්වත් නැහැ. විඥානායතන කියලා දෙයක්වත් නැහැ. ආකින්ඥායතන කියලා දෙයක්වත් නැහැ. සන්නනාසඤ්ඤායතන කියලා දෙයක්වත් නැහැ. ඇයි මේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ මෙහෙම දේවල් කියන්නේ?
දැන් අපේ සාමාන්‍ය මනුස්සයට මේක තේරෙන්නේ නැහැ. ඇත්තට මේ හිත ඇතුලේ තියෙනවා මේ විඥානේ දැනීම කියන ඒ ස්වභාවය. ආකාසඤ්ඤාතන කියන ස්වභාවය. ඒ විඥානේ මේ ස්වභාව ටික තියෙනවා. දෙයක් තියෙනවා කිංචි නැත්te කිංචි දෙයක් නැහැ කියන තැන. මේ නසන නාසන සංඥාව නැහැ කියන ස්වභාවයේ දෙයක් වගේනේ. අපි මේවා හිතනවා මේවා විල ලෝකෝත්තර ධ්‍යාන කියලා. අයි එහෙනම් මේක ප්‍රථම නිබ්බාන සූත්‍රේ දාන්න පුළුවන් මේ ටික විතරක් නැතුව එතකොට රූපාවචර ධ්‍යානත් එහෙනම්. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන එහෙම දේවල් පනවන්න බෑ. අත්ත කතාව. විතක්ක ਵਿਚාර සංසිඳනකොට අපි එහෙම නමක් පනවගෙන ඉන්නවා. ප්‍රථම ධ්‍යාන කියලා. ද්විතීක ධ්‍යාන කියලා. මේ ධ්‍යාන කියන්නේ ඒ සිත ඒ මිදෙන තැන තියෙන සුකුම සත්‍ය සංඥාවට. සිත ඒ දේ මිදෙනකොට සිත පාවෙන ස්වභාවයට තමයි මේ ධ්‍යාන මට්ටම් කියලා පෙන්වන්නේ. එහෙම දෙයක්වත් නැහැ මහණෙනි කියලා තමයි කියන්න වෙන්නේ බුදුන් වහන්සේ. එහෙම කිව්වා නමුත් ඇත්තට මෙතන එහෙම කියන්නේ නැත්තේ එහෙම දෙයක් නැති නිසා. අපි මේක හදාගෙන තියෙනවා ආකාසඤ්ඤාතන කියලා ඒ අරූපාවචර ධානයක් කියන්නේ. ඇත්තටම මේ සිතේ මේ රූපාවචර ධාන විතක්ක ਵਿਚාර හැමතිස්සෙම හිතට එනවා එක දේවල් ඒව නැති වෙනකොට එතකොට මේ සිත ප්‍රීතියටපත් වෙන සුඛයට මේ ශරීර සුඛයට ඇති වෙන එක කය විවේකයටපත් වෙන එක මේ චිත්ත විවේකයේ තුර කය විවේකයේ සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රීති සුඛ සංසිඳන දැන ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා. ඉතින් මේක තව විදි වලින් පෙන්නනවා. මේ ධ්‍යාන පෙන්නනකොට ඔබ ධම්මදින්න චුල්ල වේදල සූත්‍රයේ දරෝදා කියන ධම්මදින්න විසහක පාසකට ඉදිරිපත් කිරීම තුළ පැහැදිලි කිරීම තුළ එතන කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන අදහස් තුන අරගෙන විතක්ක ਵਿਚාර තියෙනකන් වචී සංඛාරා තියෙනවා. ආස්වාස ප්‍රස්වාස තියෙනකන් කාය සංඛාරා තියෙනවා. වේදනා සංඥා තියෙනකන් මනෝ සංඛාරා තියෙනවා කියලා. ඒ ඇතුලේ ඒ අනුශය තියෙනවා කියලා. එතකොට විතක්ක ਵਿਚාර කියන්නේ මේ සිත ඇතුලෙන් එනවා විතක්ක. අරමුණු නිසා එන්නේ. ඒ බාහිරට යන සිතට තමයි මේවා තියෙන්නේ. හැබැයි ඒක මිදි යන කතාව තුළ ආරම්භය තුළ තියෙන මේ මිදෙන ස්වභාවය බාහිරේ. ඒකයි එතන පෙන්නන්නේ චුල වේදල සූත්‍රය තුළ. එතන ධ්‍යාන පැත්ත තමයි පෙන්නන්නේ. ඒ සිත ධ්‍යාන කියන්නේ 아무තු දෙයක් නෙමෙයි සිත සුකුම වෙන එක. සිතේ ඝන සංඥා සුකුම වීගෙන යනවා, සියුම් වීගෙන යනවා. සිතේ මිදෙන තැනක් තමයි මේ. ඇත්තටම ලෝකෝත්තර පැත්තනේ අපි කතා කරන්නේ. පෘථග්ජන ලෞකික පැත්ත වේදේ තුලක් තියෙනවානේ. පෘථග්ජන ධ්‍යාන මේ ලෞකික ධ්‍යාන කියන්නේ. නමුත් ඒවා ලෞකිකයි ඒව පිරිහෙනවා. නමුත් ලෝකෝත්තර ධ්‍යාන පිරිහෙන්නේ හැබැයි ලෝකෝත්තර ධ්‍යාන සත්‍ය දැකලා යන්නේ. ඒ සත්‍ය දකින්න කෙනාගේ සිත මිදෙන තැනත් එහෙම ස්වභාවයක් තියෙනවා. අනේ එතන තියෙනවා ඒ සිත මිදි යනකොට ආකාශයේ හිස් ස්වභාවයක්. එහෙම දෙයක්වත් නැහැ මානෙනි කියලා බුදුන් වහන්සේ මෙතන පාන්න පෙන්නනවා. එතන තියෙන විඥානං ආයතනේ මෙතන මේ සිතේ ආයතන වලින් මේ මිදෙන කොටත් මේ ස්වභාවය පේනවා. විඥානං ආයතන. සිත මේ ආයතන වලින් මිදීගෙන යනකොට සිතේ සත්‍ය දකින්නකොට සිත ශුන්‍යත්වයේ කරා එනකොට ආකාසඤ්ඤාතන විඥානතන ආකිඤ්ඤාත මේ කියන ස්වභාවය තියෙනවානේ. ආකාසඤ්ඤ ස්වභාවයේ හිස් ස්වභාවයට එනවානේ. ඒ හිස් ස්වභාවයට එන තැන විඥානය කියන දැනෙනවා කියන ස්වභාවයත් මිදෙනවානේ. ඒ මිදීම තුළ ඊට පස්සේ දෙයක් තියෙනවද නැද්ද නැහැ කියන ස්වභාවය තියෙනවද නැද්ද කියන එතන ආකිඤ්ඤාතන ස්වභාවයටත් එනවානේ. නසන නාස සංඥාවක් නැහැ කියන ස්වභාවයට වෙනවනේ ශුන්‍යතාවයට. ඒ සත්‍ය දකින්න කෙනාටයි ඒ ටික හම්බෙන්නේ.
ඒකයි මෙතන පෙන්නන්නේ න ආකාසඤ්ඤායතන න විඥානං නාකිඤ්ඤායතන න සන්නානා සංඥායතන කියලා. ඒ වගේම තමයි නායන් ලෝක මෙලවක් නැහැ න පරලෝක පරලොවක් නැහැ. ඇත්තට මෙලවක් කියලා කියන්නේ ආයතන වල තියෙන එක. න පරලෝක කියන්නේ මේක ආයතන වලින් මිදුණු තැනත් ලෝකයක් තියෙනවා. නෑ එහෙම දෙයක්වත් නැහැ. ශුන්‍යතාවය තුළ කිසිම ලෝකයක් නැහැ. මෙලොවක් පරලොව. දැන් අපි හිතනවානේ දැන් මේ ආයතන මේ ලෝකේ. මේ ලෝකෙ මිදුණු තැන පරලොව. එනේ ඉපදීමත් මරණයක් නැති බවකුත් මෙතනින් ගන්නවා. නායන් ලෝකන පරලෝකන උබෝ ඡන්දිම සුර ඉරහඳ කියලා දෙයක්වත් නැහැ. ඒ ඔක්කොම එන්නේ ආයතන වලටනේ. නෝබෝ ඡන්දිම සූර්යෝ తත්‍ර පාහම් වික්කවේ මහණෙනි මම මේ ඒමක් නැතයි කියන්නේ. తත්‍ර පාහම් වික්කවේ න අගතින් වදාන. ඒමක් නැ න චුතින් වදාන. න ගතින් න තිතින් න චුතින්. తත්‍ර පාහම් වික්කවේ න අගතින් වදාන. ඒමක් නැතයි කියන්නේ. න ගතින් යාමක් නැතයි කියන්නේ. න තිති සිටීමක් නැතයි කියන්නේ. න චුතින් චුතවීමක් නැතයි කියන්නේ. න උපත්ති උපත්යක් නැතයි කියන අපතිත්ත පැවැත්මක් නැතයි කියන අපවත්ත න උපත්ති න අපත් න උපත්ති න අපතිත්ත න අපවත්ත උපත්යක් නැහැ පැවැත්මක් නැහැ ප්‍රතිෂ්ඨාවක් නැහැ න උපත්ති න අපතිත්ත න අපවත්ත න අනාරම්මන අරමුණුත් නැහැ මේ වේතං ඒ සේවනේත දුක්ඛසත් එබඳු තත්ත්වයක් මේ වගේ තත්ත්වයක් තියෙනවා මානෙන් කියලා කියන්නේ මේ ශුන්‍යතාවය ගැන කතා කරන්නේ මේ ශුන්‍යතාවය කියලා කියන්නේ මේ සත්‍ය දකින්න තැන මේ දැන් අරමුණු වෙනවා මේ අරමුණ ශුන්‍ය වෙනවා ඒ අරමුණේ සත්‍ය දකින්නකොට ඒ අරමුණට ඇලෙන්න ගැටෙන එකයි ශුන්‍ය වෙන්නේ. ඒකයි අපි අර කිව්වේ ඔබට උපමාවක්. සෙනඟ ගොඩක් ඉන්න තැන ඔබ හුදකලාව ඉන්නවා කියලා. ඒ සත්‍ය දකින්න කෙනාටයි අත්දැකීම් තියෙන්නේ. ක්‍රියාසිතාම වෙන්නේ. සෙනඟක් කියන්නේ සිතුවිල්ලක්. සත්‍ය දකින්න කෙනාට එළියේ කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම සිතුවිලිමයි. හැබැයි සිතෙත් එහෙම දෙයක් නැහැ. ඒතකොට එළියෙත් එහෙම සෙනගක් නැහැ. සිතෙත් සිතුවිලි වලත් සෙනග කියලා දෙයක් නැහැ. ශුන්‍යතාවය තුළ ඉන්නවා කියන්නේ මහා සෙනගක් කියන තැන. ඔව් ඉන්නේ හුදකලාව. ඒකයි ඇත්තටම ඔබ සෙනග ඉන්න තැනක බලන්න ඔබේ සිත මේ තරම් දියුණුවට ඇවිල්ලා නම් සිත මේ සෙනග ඉන්නවද මෙතන නැහැ. බාහිර සෙනග කියලා දෙයක් නැහැ. ඒක සිතුවිල්ල. විඤ්ඤාණය දැනෙන. ඒකට සිත එහෙම ඉන්නවද සෙනග? නැහැ. අයි සිතුවිලි කියන්නේ මායාවක්. අපි කියව අරූපය කියලා. සිතුවිලි කියන්නේ මායාවක්. ඒක තුල සෙනගක් නැහැ. එහෙමනම් මෙතන ශුන්‍යතාවයටම එන්නේ. හුදකලාවට. අන්න මහා සෙනගක් මැද්දේ හුදකලාව යනවා. ඒක තමයි මේ ධර්මයේ දකින්න කෙනා හැම දෙයකම සත්‍ය දකිනවා. මලක් දැක්කත් බාහිර මලක් තියනවද? නෑ ඒක සිතුවිල්ල. දැන් සිතෙත් මලක් තියනවද? නෑ සිතෙත් මලක් නෑ. අන්න ක්‍රියාසිතක්. දෙ බාහිරනොත් මිදිලා නාමෙනුත් මිදිලා රූපෙනුත් මිදිලා එළවෙනුත් මෙලවෙනුත් මිදිලා එළවත් මිදිලා ඕක සිත ඇතුළයි මෙලවයි එළවයි තියෙන්නේ බාහිර තියර කරනකොට මෙලව වෙනවා එළව වෙනවා ආයි සිතේ තියෙනකොට මෙලවෙනුත් මිදිලා එළවෙනුත් මිදිලා ශුන්‍යතාවය මහා ශුන්‍යතාවයට මේ කියන කාරණේ ඊටාම ගැඹුරුයි හැබැයි මේ පරම සත්‍ය. හුදකලාව ඔබට හමු වෙන්නේ ඇත්තටම ආයතන වලින් විතරයි.
ඇත්තටම ඔබ මේ සත්‍ය දකිනවා නම් ඔබ බාහිර කිසි දෙයකට කම්පණය වෙන්නේ නැහැ. අතර ඔබ සිතුවිලි වලට කම්පණය වෙන්නේ නැහැ. ඔබ අකම්පිත හදවතක් හම්බෙනවා. අන්න අටලෝ දහමින් මිදුණු කෙනෙක්. අකම්පිත හදවතක් තියෙනවා. ලාභාලාභ, නිന്ദා ප්‍රශංසා, සැප දුක්, කීර්ති අපකීර්ති කිසිවක් නැහැ. බාහිර දෙයක් තිබ්බොත් තමයි ලාභයක් හරි අලාභයක් හරි සැපයක් හරි දුකක් හරි කීර්තියක් හරි අපකීර්තියක් හරි නිന്ദාව ප්‍රශංසාවක් හරි සිද්ධ වෙන්නේ බාහිර දෙයක් තිබ්බොත්. ඒ දේ නිසානේ සැප දුක් වෙන්නේ. හැබැයි බාහිර දෙයක් නැත්තම් කොහෙන්ද සැප දුක්? කොහෙන්ද ලාභ අලාභ? කොහෙන්ද නිന്ദා ප්‍රශංසා? නිന്ദාව ලබන්න කෙනෙක් ඉන්නවද? දෙයක් තියනවද? නැහැ. දැන් කෙනා නැති වෙනවා. අයි කෙනා ඉන්නෙත් බාහිර. මේ රූපේ කියන්නේ සිතුවිල්ලක් පයි. ඔය මම ඉන්නවා කියලා අල්ලගෙන තියෙන රූපේනේ. දැන් රූපේ කියන්නේ සිතුවිල්ලක්නේ. ඒකත් බාහිර තියනවා කියලා හිතන් ඉන්නේ. ඒකත් නැහැනේ. ඒකත් සිතුවිල්ලක්. තමන්ගේ රූපෙම තමන්ට සිතුවිල්ලක් බවටපත් වෙලා. එහෙම දෙයක්වත් නැහැ. ඒකිනත් නිදිලා. එතකොට මට නිന്ദා ප්‍රශංසා ලබන්න කෙනා ඉන්නේ මේ රූපකය. රූපකය කෙනෙක් නැහැ. නිന്ദා ප්‍රශංසා ලබන්න කෙනෙක් නැහැ. කරන කෙනෙක් නැහැ, වැඩ කරන කෙනෙක් නැහැ, නිന്ദා ලබන කෙනෙක් නැහැ, ප්‍රශංසා ලබන කෙනෙක් නැහැ, කෙනෙක් නැහැ. ක්‍රියාසිත හරි විශිෂ්ටයි. ඒකේ කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම විපාක පණවන්න බෑ. චේතනා භික්ඛවේ කම්මං වදාමි කියන තැනට එන්න බෑ. ඔබ එන්න මේ තැනට ධර්මික සත්‍ය දකින්න. මේ හරි සාන්ත සෝයටපත් වෙන තැන මෙතනයි. මහා සෝයක් දැන් තැනක් මෙතන. හැබැයි මේ තුලයි මාර්ගය තියෙන්නේ. නිවන් මාර්ගට ප්‍රවේශ වෙන්නේ. ආර්ය භූමියට ප්‍රවේශ වෙන්නේ මේ තුලයි. මෙන්න මෙතන හමු වෙන කෙනා මාර්ගයට ප්‍රවේශ වුණු කෙනා ආර්ය භූමියට පැමිණි කෙනා. කිසිවක් හරසොන් මේ කෙනාගේ තමයි ලෝභ දේශම ෂේවිගෙන යන්නේ. උද්දම් භාගී සංයෝජන ප්‍රහීන වෙන තත්ත්වයට එන්නේ. මේ සිතේ තියෙනවා මේ රූප රාග. මේ සිතේ තියෙනවා අරූප රාග. මේ අමුතුවෙන් මේ ධ්‍යාන වලට එන එකක් නෙමෙයි මේ රූපවචර ධ්‍යාන අරූපවචර ධ්‍යාන නෙමෙයි මේ කියන්නේ. මේ සිතේ තියෙනවා මේ ස්වභාවය. අන්න එතනින් මිදෙනවා සිත. මේ මාර්ගයට ආපු කෙනාට තමයි ශුන්‍යතාවයේ තුල තමයි මේ රූප රාග මිදෙන්නේ. අරූප රාග මිදෙන්නේ. අය රූපයක් තියනවා කියලා ගත්ත රාගෙ මිදෙනවා. ඒක සිතේ තියෙනවා මේ අරූපේ තියෙනවා මේ රාගේ. ඒක මිදෙනවා. මේවා මාන අවිද්‍යාව තණ්හා මාන දිට්ඨි කියන තැන රූප රාග අරූප රාග තණ්හා මාන දිට්ඨි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා පෙන්වන තැන මේ කියන තැන එකක්වත් අල්ලන්න බෑ මේ වචන එකක්වත් පණවන්න බෑ එනමුත් ඔබට නුවණින් දකින්න පුළුවන් ඥානෙට ඇස් වෙන්නේ ඔබේ රාග දේශ මොහ කෙලස් ප්‍රහීන වෙනවා ඔබේ තියෙන ඇල්ම නැති වෙනවා හිතේ. ඝනත්වේ නැති වෙනවා. හිතේ ගිනි ගන්න ස්වභාවය ෂේ වීගෙන යනවා. ආශ්‍රව කෙලෙස් ෂේ වීගෙන මේ මොන විදියට කිව්වත් එතන තියෙනවා මේ කතාව. මේ සිත ඇතුලේ හටගන්නේ රූපේ බාහිර මෙහෙම තියෙනවා කියන එකේ සත්‍ය දකින්න තැන ඒකත් ෂේ වීගෙන යනවා. ඒකට තියෙන ඇල්ම ෂේ වීගෙන යනවා. අරූපෙට තියෙන ඇල්ම ෂේ වීගෙන යනවා. ඒ තුල තමයි ඔබට එන්නේ මේ ශුන්‍යතාවයට ආවා කියලා නිවන නෙමෙයි. ශුන්‍යතාවය කියන්නේ නිවන නෙමෙයි. ඕගතරණ සූත්‍රය පෙන්නන්නේත් ඒකමයි. ඇත්තරම
පහුරත් ගගෙන් එතරුණු කෙනා පහුරත් දිමින් තියලා යන්න ඕනි කියන්නේ ඒකයි. පහුර කියන්නේ අපි විසින්ම හදාගන්න නිවන් මාර්ගට එන මේ ධම්මටි ඥානෙ. අතර මේ ධර්මයේ දැනුම. ඔබ දන්නවා සති ධම්ම විජය වීරිය පස්සද්ධි සමාධි උපේක්ඛා කියන ගමන මේ යන්නේ. බොජ්ජංග වැඩෙන ගමන. ඉතින් මේ ධර්මයේ කියලා දන්නවා කියන දැනුම පවා කෙනෙක් පඟවනවා. කෙනෙක් ඉන්නවාම කියන දැනීම ෂේ වීගෙන යනවා. කෙලෙස් ෂේ වීගෙන යනවා. හැබැයි අපි කරන්නේ සිතට සත්‍ය පේන එක පමණයි. අපි කරන්නේ හිතට ඇත්ත පේනන මේ එනේන අරමුණේ සත්‍ය දකින්න අනිමිත්ත සමාධියේ. අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත සමාධියට එන තැන තමයි මේ මාර්ගයට එන්නේ. ඒ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත සමාධිය තුළ තමයි කෙලෙස් ප්‍රහීන වෙන්නේ. ඒ තුලයි කෙලෙස් ප්‍රහීන වෙන්නේ. ඒ තුල ටිකෙන් ටික තමන් කරනව නෙමෙයි. තමන්ගේ අතුලාන්තේ සත්‍ය දකිනකොට එනේන අරමුණට ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙනකොට අර මහාන නැව හිස් කරනු තැන් කියන තැනට එනවා. මහමුදේ නැවක් තියෙනවා. මේ නැව ගිලෙන්නේ නැහැ. මේ නැවේ තියෙන බඩු දැන් අස් කරනවා. අලුතෙන් මොකුත් නැවට ගන්නෙත් නැහැ. තියෙන දේවල් අයින් කරනවා. මේ කියන්නේ කෙලෙස් ගැනයි. මේ සත්‍ය දකින්න කෙනාගේ ශේවිගෙන යන ආශ්‍රව කෙලෙස් ශේවිගෙන යනවා. ඒ කෙනා නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැනට එනවා. නිබ්බිදාවට එන අරමුණේ සත්‍ය දකිනකොට ඒක විරාගයට එනවා. රාගයට එන්නේ නැහැ. ඒකයි රූප රාග නැත්තේ. ඒකයි අරූප රාග නැත්තේ. රාගයට එන්නේ නැහැ විරාගයට යනවා. අනේකේන කාල නිබ්බිදාවට එනවා මේ සිතේ නිබ්බිදාවට එනවා. එනේන අරමුණේ තමයි සිත කියන්නේ. අරමුණේ තමයි නිබ්බිදාවට යන්නේ. ඒ අරමුණු සත්‍ය දකින තැනයි මේ සිත ශේවීගෙන යන තැනයි මේ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධයට යන්නේ. නිදීමට යනවා. ඒකයි පටිනිස්සග්ගානුපස්සී මේක සකස් වෙන්නේ නැති ස්වභාවයටපත් වෙයි කියලා යනවා. ඇත්තටම සංඥාව සුකුම වෙලා සිවුම් වීගෙන යන තැන තමයි මේ කතාව තියෙන්නේ. මේ තමයි පැහැදිලි නිවන් මඟ. මේ සිතේ සත්‍ය දකින කෙනාටයි හම්බෙන්නේ. ඔබ මේ සත්‍යම දකින්න. මේ රහත් භාවය කියන්නේ පටිනිස්සග්ගානුපස්සනාව. නැවත සකස් වෙන්නේ නැහැ සිතක්. එතනින් ඔබටම ප්‍රත්‍යක්ෂයි සිත ගිලි වුණා කියලා. සකස් වෙන්නේ නැති බව. අන්න එදාටයි ඔබ රහත් වෙන්නේ. ඒ තාක් ඔබට දැනෙනවා නම් හොඳයි මේක හොඳයි මේ ධර්මදේශනේ මම හොඳට කරා මේකත් හොඳයි භික්ෂුවක් විදියට මේ මම හොඳට බණ කියනවා මේ මනනේ ඔබ ඉන්නේ තාම ලෝකේ. ඔබ ඉන්නේ තාම රූප රාගත් එක්කයි. ඔබ ඉන්නේ තාම තණ්හා මාන දිට්ඨිත් එකයි. ඔබ තාම රහත් වෙලා නැහැ. ඔබ තාම මාර්ගය තුල මාර්ගය අවබෝධ කරගෙන නැහැ. ඒක නිසා ඔබ විවිධාකාර විදිහේ බණ හදලා කියනවා. මේ රූප රාග කියලා දෙයක් නැහැ, අරූප රාග කියලා දෙයක් නැහැ. ඒ කාලේ හිටපු අය මේවා කරා නිගන්ඨයෝ ඒ ධ්‍යාන වලට ගියා. ඒක නිසායි මේවා තියෙන්නේ. මේවා මේ ලබලා නැති කරන්න ඕනේ නැහැ කියලා. ඔය ඔක්කොම පොත් බලලා බණ කියන්නේ. ඇත්තට පොත් බලලා බණ කියන්න බෑ. ඒ පොටිලගේ කතාව. පොටිල භික්ෂුව තුච්ච පොටිල කියලා කිව්වේ මාර්ගය ඇතුලේ සිත මිදෙන ප්‍රතිපදාවේ නැති නිසා. සිත මිදෙන ප්‍රතිපදාවේ ඉන්න කෙනාට එහෙම ගැටලු නැහැ. හැමදේම එයා දකින්න මේ සිත නෙමෙයි, බාහිරත් නෙමෙයි, මේ සියල්ලෙන් මිදෙනවා. එයාට නෑ වාද තර්ක මුකුත් නෑ. එයා දන්නවා ඕන කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්. එයා දන්නවා මේ කෙලෙස් ඡේවීගෙන යනවා. කෙලෙස් ඡේවීගෙන යන තැනයි මේ රාග දේශ මොහ ඡේවීගෙන යන තැනයි නිවන තියෙන්නේ කියන්නේ. එයා නිවන් මාර්ග තියෙන්නේ. තමන්ට රාග දේශ මොහ තියෙනවා නම් මේ ඇලෙන ගැටෙන ස්වභාවය සිතේ තියෙනවා නම් තමන් මාර්ගයට ඇවිල්ලා නැහැ. මාර්ගයේ ඒක දකිනවා නම් මාර්ගය තුල ඉන්නවා. අනේක ඡේවීගෙන යනවා දකිනවා. එයා ඥාණයට අසු වෙන්නේ. එයා යාසවක්ඛ්‍යා ඥාණය කියන්නේ. පුබ්බේ නිවාසනුස ඥාණය මේ එනේන අරමුණු සිත දකිනවා. කද පිළිවෙත් දකිනවා පෙර අතීත සංඥා නිසා මේ සංඥා එන්නේ කිය.
චතුප්පාද ඥානෙ මේ ඇති වෙනව නැති වෙන තැනම මුකුත් නැති බව දකින ශුන්‍යතාවයට එනවා. අනේ ඒකේලා තමයි ආසවක්ඛ්‍ය ඥානෙට එන්නේ මේ කෙලෙස් ඡේවි කියන රාග දේශ මොහ. තමන්ගෙම සිතේ අරමුණු එනකොට ඒ අරමුණු වලට තියෙන ඒ මම හොඳට බණ කියනවා මම හොඳට මේ ධර්ම දේශනා කරනවා මම මේකෙත් බණක් කිව්වා මම ඒකෙත් කියනවා මට ගොඩාක් පිරිසක් ඉන්නවා මේ සියලු මාන්නි තුලයි තියෙන්නේ. ඒ කෙලෙස් තුලයි තියෙන්නේ. කෙලෙස් තියනවා කියන්නේ ඒක නා තාම නිවන් මඟ නෙමෙයි. තාම නිවන් මඟ සම්පූර්ණ වෙලා නැහැ. තව ආයතු මාවත තියෙනවා. ඒක හඳුනා ගන්න එතන. බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ධර්මයේ ඉස්සලා ඔබ දැනගත යුතුයි. ඇත්ත ඔබ දන්නවා. එනවා ප්‍රායෝගික ප්‍රතිපදාව පුහුණු යුතුයි. රාග දේශම ප්‍රහීන යුතුයි. නැවත ඔබට සැකයක් නැහැ, නැවත උත්පත්තියක් නැහැ, තාකස් වීමක් නැහැ, සත්‍ය දකින්න. සත්‍ය දකින්න කෙනාට කිසිදු දෘෂ්ටියක් නැහැ, මායාවක් නැහැ. සියල්ලෙම මිදෙලා. නැවත භවයක් ගැන කතාවක් නැහැ. සියල්ලෙන් අවබෝධයෙන් මිදලා සංකිතයෙන් නිබ්බිදායි. අන්නේ කෙනා සසර දුකෙන් මිදලා නිවන් දැකලා ඒ මඟපල්ලාභීමයි. කීන જાති උසිතන් නැවත උට කරන්න දෙයක් නැහැ. නාපරංගත තත්තාය. එයයි රහතන් වහන්සේ ගිය ගමන. ඉතින් මෙන්න මේ කෙනාගේ සිතේ ස්වභාවය ඊටාම අර කුරුල්ලෙක් ගිය ගමන වගේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක ඔබ දකින්න ඕනි තනක් අතර මේ රහතන් වහන්සේගේ සිතේ අරමුණු දකින්න බෑ. අරමුණු ගිය තැනක් දකින්න ලැබෙන්නේ නැති බව. ඒක ඔබට දකින්න ලැබෙනවා මේ තියෙන ධර්මයේ තුල සදාන් කළා ඒ රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය උපමා කරන්නේ මේ කුරුලෙක්ගේ ගමන වගේ කියන කාද ධම්මපදයේ මේ අරහත් වර්ගයේ කුද්දකනිකායේ එකේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක 24 44 වෙනි පිටුව බලුවොත් අපට පෙයි. රහතන් වහන්සේලාට රැස් කිරීමක් නැද්ද? කර්ම උපදී රැස් කරගන්නේ නැහැනේ. එතන කතා කරනවා ඒ ආහාරය අවබෝධ වෙලා තියෙනවා කියලා. එතන කබලින්කාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර. ඒ ආහාරය අවබෝධ වෙලා තියෙනවා. මේ සිතටත් ආහාරයක් තියෙනවා. මනෝ සංචේතන ආහාරය. ඒ විඥාන ආහාරය තියෙනවා. ඒක අවබෝධ වෙලා තියෙනවා රහතන් වහන්සේ. අවබෝධ කරගෙන සතර ආහාරයෙන් අවබෝධ වෙලා ශුන්‍යතා සියල්ලෙන් මිදිලා ශුන්‍යතා නිමිත්ත රහතන් වහන්සේලාගේ ගොදුරු බිම වෙන්නේ. කියන්නේ රහතන් වහන්සේලා ශුන්‍යතා නිමිත්ත ඒ සංඥාව තුළ සංඥාව නැති තැන පැත්තටම සංඥාව නැහැ කියනට එතනක් තියෙනවා ඒ ස්වභාවයක්. ඒ සිතේ ස්වභාවය සිත නැති කරන්න බෑ. නමුත් සිත අවබෝධ කරගන්න පුළුවන්. සිත නැති තැන නෙමෙයි මේ කියන්නේ සිතේ හරේ නැති වෙන එක. ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන්නේ. ඒකයි ඒ ශුන්‍යතා අනිමිත අප්‍රණීත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. සත්‍ය අවබෝධ කෙනාගේ සිතේ ස්වභාවයත් එමය. ඒ සිත පනවන්න බෑ කිසිම තැනකට. අහසේ ගිය කුරුල්ලා ගිය පාරක් හොයාගන්න බෑ වගේ. යේසං නත් සම්ති චන යෝ නත්ති යේසං සම්ති ච යෝ නත්ති යේ පරිඤ්ඤාත භෝචනා ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමෝකෝ යේස ගෝචෝ ආකාශේව සකුන්තානං ගතින් තේසං දුරඤ්ඤා. ඒකම තියෙනවා තව විදිහකට රහතන් වහන්සේගේ ආශ්‍රය කෙලෙෂේ ඒ ඇලීම ගැටීම තෘෂ්ණා දෘෂ්ටිෙන් මිදිලා රහතන් වහන්සේගේ ඒ ගොදුරු බිම ශුන්‍යතා නිමිත්ත
අප්‍රණීත චේතෝ විමුක්තියටපත් වීම රහතන් වහන්සේගේ ඒ කුරුලාගේ මෙන්න මේ ස්වභාවයම වෙනස් විදියකට ඒ කවියම ඉදිරිපත් කළා තියෙනවා ධම්මපදයේ. යසසාසවා පරික්ඛිනා ආහාරේච අනිශ්චිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචර ආකාශේව සකුන්තානං පදං තස්ස දුරණ ගෝචර යේසං නත් සම්තිච යෝ නත්ති යේ පරිඤ්ඤාත බෝචන ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචර ආකාශේව සකුන්තානං ගති තේසන්තරණ. ඔබ මේ එනේන අරමුණ සත්‍ය දකිනවා නම් දකින්න උත්සාහ කරනවා නම් ඒ අරමුණ වල සත්‍ය දකින්නකොට ඒ අරමුණ වලින් මිදි යනකොට නැවතත් ඒව ගැන සිහිවීමක් නැහැ. ඒව ගැන ආයි නැවත සකස් වීමක් හිතන්න ඕන කමක් එහෙම දෙයක් නැහැ. සියල්ල එතන නැති වෙලා යනවා. එතන හේතු නිසා හටගත්ත හේතු නැතිවට නැති වුණා. අනිමිත්තයි. නිමිති පනවන්නත් බෑ. ශුන්‍යතයි. තර ඇලෙන ගැටෙන ස්වභාවකුත් නැහැ. අප්‍රණිතයි. ඒ තමයි රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය. ඒ ඔබත් ඒ තැනට තමයි ප්‍රතිපදාව සකස් කරගත යුත්තේ. ටිකෙන් ටික ඔබ මෙතනට ආ යුතුයි. මෙතනයි නිවන් මඟ තියෙන තැන. එනෝනින්ම දැකිය යුතුයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආයතනවල උපතයි. ආයතන නිරෝධය නිවනයි. සලආයතන නිරෝධ නිබ්බාන. ඇත්තටම මේ කියන කතාව මේ සම්මුති ලෝකයේ කතා කරන උප්පත්තිය සාමාරණේ මේ සිත ශරීරය මේ සිත ශරීරයේ වෙන්වීම සම්මුතිය තුළ මරණය කියන කතා කරනකොට මෙයා මැරිලා දැන් මේ ශරීරයෙන් වැඩක් නැහැ. මේක එක්ක ආදාහනය කරන්න ඕනේ, පුච්චන්න ඕනේ. එක්ක මේක වල්ලා දාන්න ඕනේ. ඒ කියන්නේ දර කොටයක් විදිහට ශරීරයට එතකොට කතා කරන්නේ. ඒ සම්මුතියේ කතාව. ඇත්ත. එතන තියෙනවා ලොකු ගැඹුරු අර්ථයක්. ඒ කියන්නේ මේ හිත නැති කය පළක් නැහැ කියන එක. කකුලට හිතන්න බෑ, අතට හිතන්න බෑ, ශරීරයට හිතන්න බෑ. එතකොට මේ මරණය පනවන්නේ සිතේ මරණයක්. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ හැම මොහොතෙම මේ සිත ඇති වෙනවා නැති වෙනවා. උපාද ධම්මිනෝ වය ධම්මිනෝ තිතත්ත අනතත්ත පඤ්ඤායති. ඇති වෙන නැති වෙන තැන ස්ථිතියක් පනවන්න බෑ.
මේක වේගවත් කතාවක්. මේ සිත කියන කතාව. උපමා විදිහට වැස්ස වහිනවා. ඉර පායනවා. ගඟ ගලනවා. අවුව පායනවා. දැන් මේ